සුද්ධ කපට වෙනස් කරන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ සුදු ලේවල බලයෙන්, පවිත්‍ර ලේවල බලයෙන්, නිර්දෝෂ ලේවල බලයෙන් අපේ පාප අයිතිකම් කමා කරලා ස්තුතියි. මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ට අන්තර්ජාලය මගින් සහභාගී වන්නා වූ සෑම සහෝදර සහෝදරියෙක්මද ඊටම ප්‍රේමයෙන් යුක්තව ආදරයෙන් පිළිගන්නවා. අපි පසුතැවිලි වුණා උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ අපි පසුතැවිලිමේ ගීතිකාව ගායනා කරමින් උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඇතුල් වෙමු. නමස්කාර මාර්ගයේ තුන් අප තුළ ක්‍රියා කරන මෙන් එතුමන්ට අපි ආරාධනා කරමු.
සැමදේට වඩා උතුම් වේ. මා ජීවිතේ ඔබේ ස්වාමී මේ ප්‍රේමී මගේ ස්වාමී අපි සිහි කරන සියලුට උතුම් ඒ ප්‍රේමී උතුම් දෙකම ජීවිතේ පුරා සිහි කරමින් දාතේ වහන්සේ අභිමුඛ ඉන්නවා ස්වාමී උඹට ස්තුති කරනවා ඒ ප්‍රේමී තරම් උතුම් ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසායවා ඔබට ප්‍රශංසායවා ඔය යහපත් පියාණනි මේ වහන්සේ ගෞරවය දෙනවා ස්වාමීන් වහන්සේ මහිම දෙනවා මේ උදරේ ඔබගේ කරුණා ගුණේ මාති කලා සමිදුනේ මා ජීවිතේ ඔබ කල සෑම දේ ඔබ හදා සුඛි දෙමි මේ උදේ ඔබගේ කරුණා ගුණේ මාති කලා සමිදුනේ මා ජීවිතේ ඔබ කල සෑම දේ නිසා ඔබ මට සුඛි දෙමි මේ උදරේ ඔබගේ කරුණා ගුණේ මාති කලා සමිදුනේ මා ජීවිතේ ඔබ කල සෑම දේ නිසා ඔබ මට සුඛි දෙමි නිසා ඔබ මට සුඛි දෙමි නිසා ඔබ මට සුඛි දෙමි ඔබට නමස්කාර මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබට ප්‍රශංසාය මගේ දෙවියන් වහන්සේ Vipa sai mate, vipa
स्वामी मुआदी तो आसावे ना कि मान बाहर से करे विकास से सिटीना स्वामी वो अब पुराण स्वामी ना से जीवन स्वामी में उदे वो पुराण मगे प्यार वहां से स्वामी ना से ये लिस्ट ले दिया तो गिरे कि आप पुराण स्वामी ओ ये वाले नाले में पुराण स्वामी ना से ओ बड़े सजी स्वामी बड़े प्रसन्न साहेबा दिया दोले
ආකාරය දකින්න පිණිස වාසය සිදුවන දකින්න පිණිස ඕ අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ස්වාමීන් වහන්සේ හලෙලුයා ඔබගේ ස්වාමීන් සුදුරන් කරනවා ස්වාමීන් වහන්සේ මෙහි ඔබේ මහිමය පැතිරේවා අද පැසසීමෙන් නිදිරේවා මෙහි සිටිනා සැවොමා පුදනු ප්‍රශංසාවේ පූජා චුතයි ඔබ ස්වාමී සෑහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ යේසුනි ඔබටයි සුදයි ඔබ ස්වාමී සෑහේ ඔබ ස්වාමී ඔබටයි මුළු මහිමේ යේසුනි ඔබටයි ඔබ ශුද්ධයි 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 සේනාවට දෙවියන් වහන්සේ ඔබ ශුද්ධයි ස්වාමී ඔබ ශුද්ධයි ස්වාමී සුද්ධකම අලංකාර දක්වන නිසා පේනවා ස්වාමී ඔබගේ ස්වාමී ඔබ ප්‍රශංසායවා ස්වාමී යතුමනි ඔබටයි අපගේ ප්‍රේමේ ඔබේ නාමය ඔසවමු මේ මිහිතලයේ එසරේවා ඔබ සියසුද අප පැසසුමේ අප පවසන විට ඔබ විස්මිත වූ පියා බාලය ආසිරි වේවා ඉන්නා වෙන්නා සිටියා වූ දෙවිඳුන් බාලය ලද්දේ දිදුන් ආසිරි වේවා වැදෙන්නා වූ සාරාකල් බාලය ලද්දේ Now India Devidun Balaya Devidun Asireva Vedabinna Usadakal Vedabinna Usadakal Vedabinna Usadakal Vedabinna Usadakal Oh, bade suni viva swami prasansa viva mage deviyan wahanse obata gaurawa viva mahime viva mage swami obata stuti mage swami wahanse obata prasansa viva mage deviyan wahanse obata prasansa viva දෙවියන් වහන්සේ ස්තුති මගේ ස්වාමීන් හalleluya obata prasansa viva obata prasansa mage deviyan wahanse namaskar viva swami obata gaurawa mahime viva swami දෙවියන් වහන්සේ ස්තුති වේවා ස්වාමීන්
මගේ උපකාරය මගේ පිළිසරණ ශුද්ධාත්මයානි මාවිත වදී මා තුල රැඳෙනු මැනේ මගේ උපකාරය මගේ පිළිසරණ ශුද්ධාත්මයානි මා වෙත වඩිනු මැනේ මා තුල රැඳෙනු මැනේ අපේ උපකාරයමයි ස්වාමීනි. මාතුල දෙකම බලවෙන මාතුල වෙනව මගේ උපකාරය මගේ
පිරිසර සුදාත්මයානි මා වෙත වඩිනු මැනේ ස්වාමීනි වඩින මගේ වහන්සේ මා තුල වැඩෙනු මැනේ මගේ උපකාර මගේ පිරිසර සුදාත්මයානි මා වෙත වඩිනු මැනේ මා තුල වැඩෙනු Wali Swami Mahade Supriman Swami Wali Mani Sudane Swami Sudane Paul Samagina Sabatu Radena Wali Ramatu Radena Swami Alai Vardane Karana Mai Devana Sama Vardane Karana Yesu ne बड़ा स्तुति मगे स्वामी प्रशंसा सारेगा बड़ा नमस्कार है स्वामी बड़े गौरव स्वामी प्रशंसा सारेगा बड़ा प्रशंसा सारेगा वासे शुद्ध नाम मेरी स्तुति देवा गौरव महिमा देवा मगे देवी नहस स्तुति मगे स्वामी අපි උන්වහන්සේට මුළු මහත්වයෙන් ස්තුතිවන්ත වෙමු. යහපත් නමස්කාර කාලයක් දෙමින් අපට මඟ පෙන්වමින් අපගෙන ගිය නිසා ඔබ වහන්සේට මුළු මහත්වයෙන් ස්තුතිවන්ත වෙමු පියාණනි. ඔබට ගෞරවය මහිමය ඔබටයි ස්වාමීන් වහන්සේ. අපි මොහොතක් අපගේ අතුලාන්තය උන්වහන්සේගේ ජීවන මන්නාවෙන් පෝෂණය වන පිණිස අපි සූදානම් වෙමු. පියාණනි මගේ ආදර දෙවියන් වහන්සේ ස්වාමිනී අද මේ සබත් දින ඔබ වහන්සේගේ පණිවිඩය බාර කරමින් වහන්සේ ඉදිරියේ සිටින පියාණන් වහන්සේ ස්වාමිනී අද දවසේ වහන්සේගේ ඒ ජීවමාන වචනය ඊටමත් මුරුදුකමින් පිළිගැනීමට අප සියලු දෙනාම සූදානම් කරගන්න පියාණනි ඔබ වහන්සේගේ වචනේ දෙමුහත් කඩුවක් බැවින් පියාණන් වහන්සේ අපගේ අතුලාන්තයට ඒ මුරුදු ලෙස ලබාගෙන අපගේ ජීවිතය ගොඩනගා ගැනීමට දුර්වලව අපට උපකාර කළ මැනව පියාණනි ඔබ වහන්සේගේ ජීවමාන වචනේ ගෙනිනා ඔබ වහන්සේගේ අදහත්පත් 16 වාර කරනවා ස්වාමීන් වහන්සේ තවත් ඔබ වහන්සේ ඔහු තුලින් අපට කතා කළ මැනව ඔහුගේ මුඛදොර ස්පර්ශ කළ මැනව පියාණනි ඔහු තුල ඔහු අඩුයි ඔබ වහන්සේ වැඩි වූ මැනව ඔබ වහන්සේගේ බලවත් වූ ජීවමාන වචනය ඔබ වහන්සේට බාර කර යටත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ සුද නාමයේ ස්තුතිය වේවා. උන්වහන්සේ ගෞරවයේ මහිමේ ලබන්න වටිනා උතනන් වහන්සේ. ආමේන්. උන්වහන්සේ ප්‍රශංසා ලබන්න වටිනා උතනන් වහන්සේ. අපි අද දවසේ කියමු සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ දුව දරුවනේ සුදෝ යහන් 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අපි කියමු. මිදිවැල මමය නුඹලා අතුය යමෙක් මා තුලෙහි පවතින්නේද මම ඔහු තුලෙහි පවතින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය ආමේන්. පස්සස් සුදෝ යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ පස්සේ සුදෝ පියාණනි අහසත් පොළොවත් මෙහෙති සියල්ලත් මවා පාලනය කරන උතරන් වහන්සේ ඔබ වහන්සේගේ සුද නාමයට අද දවසේ මේ වචනේ බාර කරනවා ස්වාමිනී ස්වාමී වයි සභාවේ තාත්‍ය අයිතිකරු සුදාත්මනණී ඔබයි සභාවේ බාරකරු
අද දවසේත් වහන්සේගේ දරුවන් පිළිවෙමනව ස්වාමීන් වචනේ ගෙනනවා මම වාර වෙනවා. වචනේ අසන්නව දරුවන් බාර කරනවා. මේ වචන විරුද්ධව කිසිදු අඳුරු අන්ධකාර ආත්මයක් ක්‍රියාත්මක නොවන පිණිස මේ මොහොතේ මේ වචනේ බලයෙන් යුක්තව මගේ මුඛය පාවිච්චි කොට අද දවසේ වහන්සේ දරුවන්ට කතා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයේ වාඩියමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුති වේවා, ගෞරව වේවා. ප්‍රේමණීය දුවා දරුවනි, අම්මේ තාත්තේ, සහෝදර සහෝදරිය. වහන්සේ ඔබට අද දවසේ කතා කරමින් සිටිනවා. වහන්සේ කියනවා මිදිවැල මමයි. මිදිවැල මමයි. මිදිවැල මමයි. අම්මේ තාත්තේ, දුවා දරුවනි. මේ සුදු යෝහන් පොතේ 7 වෙනි වතාවට මම කියන වචනය ඊශ්‍රායල් සෙනඟට මේ මම කියන වචනේ ඇහෙනකොට බය වෙනවා. ඇයි? මම කියන වචනේ කියන්නේ කයා කියලා ඊශ්‍රායල් හිබ්‍රු භාෂාවෙන්. කයා කියලා. කයා කියන්නේ මම දෙවියන් වහන්සේ කියලා. කයා කියන්නේ මේ ඊශ්‍රායල් සෙනඟ බය වෙලා හිටිනවා. මේ සුදු යෝහන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වතාවට තමයි මම දෙවියන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් කියනවා මමයි මිදිවැල. මමයි මිදිවැල. නුඹලා අතු. හැබැයි මා තුල උඹලා පවතිනවා නම්, නුඹලා මා තුල පවතිනවා නම් උඹලට පුළුවන්කම තියෙනවා බොහෝ පළ දරන්න. ආමේන්. හැබැයි කියනවා මාගෙන් වෙන් වෙලා, මාගෙන් ඈත් වෙලා කිසි කලකට පළ දරන්න බෑ කියනවා. ආමේන්. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවා දරුවනි, උන්වහන්සේ කතා කරනවා විශාල සම්බන්ධතාවයක් තුලින්. විශාල සම්බන්ධතාවයක් තුලින් උන්වහන්සේ අපිට කතා කරනවා. ඇයි අපිට අපේ ජීවිතේ ඵල දරන්න නම් ස්වර්ග රාජ්‍ය දෙසා උන්වහන්සේ අපි තුල පවතින තුනා. උන්වහන්සේ අපි තුල පවතිද්දී අපි උන්වහන්සේ තුල පවතින උනා මේ සම්බන්ධතාවය තුලින් පමණයි අපිට ඵල දරන්න පුළුවන්. ආමේන්. ඒක දේ වචනේ පැහැදිලිවම කතා කරනවා. පැහැදිලිවම කතා කරනවා. ඇයි මේ සබාව තමයි උන්වහන්සේගේ මිදියල. උන්වහන්සේ විවිධ උපමා වලින් කතා කරනවා. උන්වහන්සේ කියනවා සබාව ගොඩ නැගිල්ලක් කියලා. සබාවක් මූදර දාපු දැලක් වගේ ස්වර්ග රාජ්‍ය කියලා කියනවා. එහෙනම් සබාව නැමැති මේ මිදිවැලේ අතු අපි වෙලා ඉන්නේ නැද්දී? මේ තියෙනව ඒකත්වයේ තුල, මේ තියෙනව සම්බන්ධතාවයේ තුල පමණයි පුළුවන් වෙන්නේ අපිට උන්වහන්සේ තුල පළ දරන්න. ආමේන්. ඒ නිසා කියනවා සැබෑ වූ මිදිවැල මමයි කියලා. බලන්නම සුදු යෝහන් 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ දෙවෙනි පදේ කියවන්න උන්වහන්සේ මොකද්ද ඔබට මට කතා කරන්න කියලා. මම සැබෑ වූ මිදිවැලය. මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු වතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු වතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. ආමේන්. දෙවියන් වහන්සේගේ සුදු නාමයට ස්තුති වේවා. මම සැබෑ වූ මිදිවැලක්. මෙතන කියනවා මම සැබෑ වූ මිදිවැලක්. වචන තුනක් වෙන කියනවා. මොකද්ද? මම කය. මම දෙවියන් වහන්සේ. සැබෑ වූ. මොකද්ද සැබෑ වූ? මිදිවැල. මම සැබෑ වූ මිදිවැල කිව්වම තවත් මිදිවැල තියෙන්න පුළුවන්ද? සැබෑ වූ මිදිවැල. හැබැයි සැබෑ මිදිවැල එකයි තියෙන්නේ. බොරු මිදිවැල තියෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙම නේද? මම මිදිවැල කිව්වනම් උන්වහන්සේ විතරයි. මම සැබෑ වූ කියන්නේ මේ තුල තියෙනවා බොරු මිදිවැලුත් තියෙනවා. බොරු මිදිවැලුත් තියෙනවා. හැබැයි අපි දකිනවා අපි සුපර් මාකට් එකට ගියාම අපි ගියාම මෙර්කාතුනේ පොළට ගියාම අපි දකිනවා මේ මිදි විවිධ රස වලින් තියෙනවා. සමහරක් මිදි ගෙදර ගෙනලා කන්න ගත්තම තමයි දැන් මේ ඇඹුල් කියලා ගොඩක් ඇඹුල් රස තියෙන මිදි තියෙනවා. ගොඩක් පැණි රස අධික මිදි තියෙනවා. විවිධ මිදි වර්ග තියෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා මේ පොළවේ බොහෝ මිදිවැල් තියෙන්න පුළුවනි. බොහෝ මිදිවැල් තියෙන්න පුළුවනි. නමුත් ඒ අතරින් මමයි සැබෑ වූ මිදිවැල කියලා. ආමේන්. ඒ නිසා කියනවා මේ තුල වැරදි ඉගැන්වීම් තියෙනවා. ඒ ඵල තමයි නිවැරදි ඉගැන්වීම පෙන්වන්නේ. ගහේ ඵලක් බලන්න කියනවා. මේ ඵල නැත්තම් ඒ ගහේ ඒ මිදිවැල සැබෑ වූ මිදිවැලක් වෙන්න බෑ. ඒක යක්ෂයා විසින් පාලනය කරන මිදිවැලක් වෙන්න ඕන. ඒ නිසා දේව දරුවන්ට සභාව තුළට එන්න බැරි නම්, දේව දරුවන්ට සභාව තුළ රැස් වෙන්න බැරි නම්, ඒකට යම් කෙනෙක් බාධා දානවා නම් ඒක සැබෑ වූ සභාවක් නෙමෙයි.
ඒක සැබෑවක් නෙවෙයි. දේව දරුවන්ව ගසා ගන්නවා නම්, දේව දරුවෝ පස්සෙන් එලෙවෙල ගහනවා නම් ඒක සැබෑ මිදිවලක් නෙවෙයි. ඒ තුල තියෙන ව්‍යාජකම. මගේ සහෝදරි අම්මේ තාත්තේ දුව දරුවනි සැබෑ වූ මිදිවැල කියන්නේ උන්වහන්සේගේ ශාරීරියට සම්බන්ධ වෙච්ච පුරුක් හැටියට උන්වහන්සේගේ මිදිවැල නැමැති මිදිවැලට සැබෑ වූ මිදිවැලට අත්තක් ලෙස සම්බන්ධ වෙච්ච පිරිසකට තමයි සැබෑ වූ මිදිවැල කියන්නේ. ආමෙන්. ඒ නිසා කවදාවත් සභාවක කිසිම වෙලාවක දොර වහන්න බෑ ක්‍රිස්තියානි සෙනඟට. සභාවක කිසි වෙලාවක දොර වහන්න බෑ ක්‍රිස්තියානි සෙනඟට. සභාවක් කියන්නේ විවෘතයි. ඕනම අන්‍ය ජාති මිනිස්සුන්ට පුළුවන් නමස්කාර කරන්න. එදා ඊශ්‍රායල් දේශයේ දේව මාලිගාවේ අන්‍ය ජාති නමස්කාර කරන මළුවක් තිබුණා. ස්ත්‍රීන්ට නමස්කාර කරන මළුවක් තිබුණා. අද වර්තමාන සභාවේ උන්වහන්සේ ගෘහය තුල මේක නැත්තම් හරි ඛේදනීය ප්‍රශ්නයක්. හරි දුක්බර ප්‍රශ්නයක් මේක. හරි ඛේද වාචකයක් මේක. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ දුව දරුවනි සැබෑ වූ මිදිවැල ඒ අත්තේ මිදිවැලේ අත්ත සැබෑ වූ ඵල දරනවා නම් ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ වූ මිදිවැල. ආමෙන්. ඒ තුල ඵල දැරිය යුතුයි. ඒ තුල ඵල දැරිය යුතුයි. ඵල නැත්තම් ඵල දරනවා නම් ඒකේ මිනිසියෙකුට ප්‍රයෝජනයක් නැහැ. මිනිසියෙකුට ඵල කණ්ඩ නම් ඒ මිදිවැලේ ඵල තිබිය යුතුයි. රසවත් ඵල තිබිය යුතුයි. ඒ රසවත් ඵල තියෙන කල තමයි මිනිස්සු ඒකට ආස වෙන්නේ. ආමෙන්. ඒ නිසා කියනවා සැබෑ වූ මිදිවැල මමය කියලා. සැබෑ වූ මිදිවැල මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරිය නැමැති මිදිවැල. ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරිය නැමැති සභාව. උන්වහන්සේගේ ශාරීරියේ කොටස් වුනේ සභාව සැබෑ වූ මිදිවැලක් වෙන්න ඕන. ආමෙන්. එතකොට කියනවා මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මගේ පියාණන් වහන්සේ තමයි මේ මිදිවැල පාලනය කරන උද්‍යානයේ ගොවියා. එයා තමයි මිදිවැලට පෝෂණය දෙන්නේ. ඒක හරියට කියනවා නම් ස්වර්ගයේ සිට යේසුස් වහන්සේ මේ පොළොවට මිදිවැලක් වගේ වලා ඒ මිදිවැලට මේ පොළොවේ තියෙන අතු එකතු කරපුවම උන්වහන්සේ මේ මිදිවත්තේ අයිතිකාරයා වගේ. උන්වහන්සේ හරියට මේක පෝෂණය කරනවා. යේසුස් වහන්සේ තුලින් මේක පෝෂණය කරන සභාව. අපි දකින උන්වහන්සේ ගෝලයෝ විවිධ තරම් වල ගෝලයෝ ආවා. නමුත් කිව්වේ නෑ නුඹ මාළු වල්ලන කෙනෙක්, නුඹ හොරෙක්, නුඹ වංචාකාරයෙක්, නුඹ මුදල් අයිතිලට හම්බා කරන කෙනෙක්. මෙහෙම කියලා උන්වහන්සේ කිව්වේ නෑ. නෑ උඹට එන්න බෑ කියලා කිව්වේ නෑ. උන්වහන්සේ ආවේ පෞකාර මිනිසයන් හොයාගෙන මේ පොළවේ පෞකාර මිනිසයන් හොයාගෙන ආවේ. ඒ ආව නිසා තමයි අද දවසෙත් අපි මෙච්චර පව් කරලා උන්වහන්සේ විරුද්ධව සෙනගක් හැටියට ඉඳලා අපිට දෙවියන් වහන්සේගේ අභිමුඛයලා අබ්බා පියාණන් කියලා කියන්නවත් බැරි තරමට අපි තුරු තිබුණු ඒ පව් ස්වභාවය උන්වහන්සේ කමා කර නැත්නම් අද මේ ශුද්ධ බයිබලයෙන් අපිට මෙහෙම කතා කරන්න බෑ. ඒ තරම් උන්වහන්සේ අපිට ප්‍රේම කළා. උන්වහන්සේ අපේ පව් කමා කෙරුවා නම්, උන්වහන්සේ අපිට සමාව දුන්නා නම්, උන්වහන්සේ අපේ පාපෙන් ගැලෙවුවා නම්, මිදෙවුවා නම් තවත් අපගේ පව් ගැන අපි ගැන කාටද කතා කරන්න පුළුවන්? උන්වහන්සේ එදා කුරුසගසේදී ඒ සියල්ල අවසන් කරා. ආමෙන්. ඔබගේ මගේ පාපේ දරාගත්තා. තවත් පව් අප තුල නොරඳන පිණිස උන්වහන්සේ විශ්වදෝ ලේ තිබ්බා. අපිට තනියම ගමන් කරන්න බැරි නිසා ශුද්ධාත්ම වහන්සේ අපිට දුන්නා. ආමෙන්. උන්වහන්සේ අන්තිම දක්වාම අප ගෙන යනවා. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ දුව දරුවනි උන්වහන්සේ කියනවා මගේ පියා ගෝවියා කියලා. ගෝවියා නිතරම ඉන්නවා මේක බලාගෙන පෝෂණය කරන්න මිදිවැල. මිදිවැලෙන් දැන් ඉහළට පෝෂණය යනකොට ඒවා යනවා ගමන් කරනවා අතු වලට. කවුද අතු? අපි අතු. අද මෙතන බොත්තම් පොඩක් උඩට දාගෙන හිටියට අපි ඔක්කොම අතු. දේශනා කරන කෙනා වේවා, පාලකෙක් වේවා, අපි ඔක්කොම අතු. සමහර අත්ෙන් එහාට තව තියෙන්න පුළුවන් තව ඉති. අපි අතු. අපිට ඉන්දියාල වගේ අපිට මිදිවැල ගැන පාරට්ටු කරගන්න බෑ. මොකද පාරට්ටු කරන්න බැරි ඇයි? මිදි වැලයි මිදි අත්ත දරන්නේ. මිදි වැලයි මිදි අත්ත දරන්නේ. ඒ නිසා මේ අත්තට කිසිදු බලයක් නැහැ. අත්ත මිදි වැලේ පවතින තාක්කල් විතරයි පුළුවන් ඉන්නේ මේකට ජීවත් වෙන්න, පෝෂණය වෙන්න, පළ දරන්න. ආමෙන්. ඒ නිසා කියන මේ ගෝවියා මේක පෝෂණය කරනවා. නොකඩවා පෝෂණය කරන මොනවලින්ද? ආමෙන්. මහසික වචනේ පෝෂණය කරනවා. උන්වහන්සේ මිදිවැලක් වගේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ 12 දෙනෙක් හරහා
මේ සේවය පටන් අරගෙන උන්වහන්සේ අද දවස් මේ වෙනකොට මුළු ලෝකයටම මේ සේවය ව්‍යාප්ත කරලා තිනවා. ඒකයි උන්වහන්සේගේ සැලැස්ම. ඒකයි සදා කාලෙටම උන්වහන්සේ කිව්වා උඹලට තනිව යන්න දෙන්නේ නැහැ. මම දෙනවා සැලසිලි වාරය වහන්සේ කෙනෙක්. ඒතුමා උඹලට සත්‍යතාවයට ධර්මිෂ්ඨකමට ගුරුකම් දෙමින් උඹලව නියම මාර්ගයේ ගෙන යනවා. උන්වහන්සේ අපවත් අරින්නේ නැහැ. ආමේන්. උන්වහන්සේ අපිව තනි කරන්නේ නැහැ. හුස්මට තරා ළඟින් හිටමින් අපිව හසුරවනවා. ආමේන්. දැන් කියනවා හැබැයි මම මිදිවැල මගේ පියා ගෝවියාය මා තුලෙහි තිවි. මා තුලෙහි කියන්නේ මේ මිදිවැලට සම්බන්ධ වෙලා තියෙන අතු ගැන කියන්නේ. මේ මිදිවැලට සම්බන්ධ වෙලා තියෙන අතු මා තුලෙහි තිබි. ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. මම පාලකයෙක් වුණත්, මම දාසියෙක් වුණත්, මම ඉතින් එහාට ගිය කෙනෙක් වුණත්, හැබැයි මම උන්වහන්සේ තුල පවතින්නේ නැත්නම් උන්වහන්සේට අත වෙන සුළු මොහොතයි මාව පහ කරන්නට, කපලා දාන්න. ඒ නිසා මේකට උස් මිටි ભેද නැහැ. උස් පහත් ભેද නැහැ. හැම කෙනෙක්ම අපි මිදිවැලේ අත්තක් වගේ උන්වහන්සේගේ අභිමුඛයේ පවතින තාක්කල් අපිට පුළුවන් පවතින්න. නමුත් අත්ෙන් වෙන්ගලා මිදිවැලෙන් වෙන්ගලා මේ අත්තට තනියම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ සම්බන්ධතාවය තුලින් පමණයි අපිට පුළුවන් මේ හැම දෙයක්ම කරන්න. ඒ නිසා කියනවා ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඇයි පහ කරන්නේ? ඵල නොදරන අතු උන්වහන්සේ කියනවා මම පහ කරනවා. ඇයි? මිදිවැල තියෙන්නේ අතු වලට ඵල දරන්නයි. ගෝවියා මිදිවැලට පෝෂණය කරද්දී මේ අතු වලට පෝෂණය එනකොට මේ අත්යේ යුතුයකමක් තියෙනවා අත් ඵල දරන්නට. අපිත් එහෙම නේද? අපි ගහක් හැදුවොත් එහෙම උදේදරන්න. අපි ගහක් හැදුවොත් එහෙම අපි කැමති ඒ ගහේ ඵල දකින්න අපි කැමති. අපි ඵල දකින්න කැමති. ඒ ඵල කන්න අපි ආසයි. හැබැයි දෙවියන් වහන්සේට ඕන මේ ඵල දකින්න. දෙවියන් වහන්සේට ඕන මේ ඵල දකින්න. දෙවියන් වහන්සේ ඒ ඵල ගැන බලාපොරොත්තු ඉන්නවා. උන්වහන්සේ උදේ එනවා. උදේ ඇවිල්ලා බලනවා මේ වැලේ මල් පිපිලාද? නෑ, කොළ විතරයි. හෙට මල් පිපේද? හෙට ඇවිල්ලා බලනවා. හැබැයි උන්වහන්සේ දකින්න යම් දවසක මලක් ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ තව තවත් ඒ මල එනකොට ඒ මල හැදෙන්න, ගෙඩි හැදෙන්න, ඒ මිදි ඉති වලු හැදෙන්න ඒ හැම අතු පළ දරන්නේ නැති හැම අත්තක්ම කපලා අයින් කරනවා. ඇයි? වැලේ ඉන්නා වගේ පේනකොට මේ අත්තට පෝෂණය ගිහිල්ලා නැහැ. වැලේ ඉන්නා වගේ පේනකොට මේ අත්තට පෝෂණය ගිහිල්ලා නැති නිසා උන්වහන්සේ කියනවා ඒ අතු කපනවා. ඇයි? පළ දරන අතු වලට, පළ වලට ඉඩ ලැබෙන පිණිස, පළ දරන පිණිස. ආමෙන්. ඒ නිසා කියනවා හැබැයි පළදරන සියලු අතු වඩා පළදරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. පවිත්‍ර කරන්නේ මොකද්ද? මගේ සිනේමන්ත අම්මේ තාත්තේ අපි ජීවිතේ තියෙනවා විවිධ තැන්වල මම ඔබට කිව්වා කලින්. අපේ තියෙන විශාල උස්කම තියෙනවා. මට වඩා උසස් තවත් කෙනෙක් නැහැ. මට වඩා තව උසස් කෙනෙක් නැහැ. ඒක දෙවියන් වහන්සේ කැමති නැති දෙයක්. ඇයි? සියල්ලද උසස් වෙන්න ඕනේ උන්වහන්සේ. ඇයි? අපි කවුද? අපි උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නා වූ දරුවෝ. අපි දුවිලක් අපි අපිට වටිනාකමක් නැහැ. අපිට උසස්කමක් නැහැ. අපි උන්වහන්සේගේ දරුවෝ නා. අපි දරුවන්ට සුදුසු විදිහට අපි ජීවත් වෙන්න ඕන. ඒ නිසා උන්වහන්සේ කියනවා එවැන් අයව කපලා පහ කරනවා කියලා. ඒ අතුගාරට යන්නේ අර ව්‍යාජ මිදිවැරටලා සම්බන්ධ වෙනවා. ව්‍යාජ මිදිවැරට සම්බන්ධ වෙනවා. ව්‍යාජ මිදිවැරට උඩ කම්බනම්නා මොකද කරන්නේ? අන්ධකාරයේ විසින් යක්ෂයා විසින් ඒ ව්‍යාජ මිදිවැල නම යේසුස් නුඹට ව්‍යාජ මිදිවැල පෝෂණය කරනවා. ව්‍යාජ මිදිවැල පෝෂණය කරනවා. හැබැයි ඒකෙත් ගෙඩි තියෙනවා. ඒකෙත් අතු තියෙනවා. හැබැයි ඒකත් මිදිවැලක් වගේ පේනවා. කොහොමද ව්‍යාජ කියලා දැනගන්නේ? ඒකේ ගෙඩි කඩද්දි තමයි ඵල වලින් තමයි දකින්නේ මේක සැබෑ වූ මිදිවැලද ව්‍යාජ මිදිවැලද කියලා. එහෙනම් ඒකේ රස තියෙන්න ඕන. ඒ ඵල වල රස තියෙන්න ඕන. රස නැත්නම් ඒක ඇඹුල් නම් කටරවත් ගන්න බැරි නම් ඒක මොකද්ද? හැබැයි කියන්නේ යේසුස් වහන්සේගේ නාමය තමයි ඉස්සරහට දාන් තියෙන්නේ. හැබැයි මිදි අත්තේ නෙමෙයි ඉන්නේ. අත්තෙන් පිටතේ ඉන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා එහෙම අය ඉදී කාලයක්. හැබැයි දවසක් කියනවා විනිශ්චය ඉදිරියට පමුණවන්න. මොකද්ද? විනිශ්චය ඉදිරියට පමුණවන්න. එදාට මොකද්ද කරන්නේ? ඒවා කපලා ඉවත් කරනවා. ඒවා ඉවත් කරලා ගින්නට දානවා.
පළක් නැති නිසා කපලා ගින්නට දානවා. ඒ නිසා මගේ සේනවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි උන්වහන්සේ කියනවා අපි සැබෑ වූ මිදිවැරට සම්බන්ධ වෙලා යේසුස් වහන්සේ නැමැති ශරීරයට යේසුස් වහන්සේ නැමැති සභාවට අපි සම්බන්ධ වෙලා අපි කලටත් අකලටත් පරදරන්න ඕන කියලා. ආමේන්. ඒ නිසා අපි දකිනවා හතරේ පදයට යද්දි කියනවා මා තුල පැවතියල්ලායි උන්වහන්සේ කියන මා තුල පැවතෙන්න කියලා මේ අන්තිම කාලේ මුලාවේ යන මිනිස්සු බොරු ගුරුරු යටතේ බොරු අනාගත වතුරු පස්සේ විවිධ හාස්කම් කරන මිනිස්සු පස්සේ ගිහිල්ලා මිනිස්සු මුලාවේ යනවා. ඕන් තුල ප්‍රේමය නැහැ, ප්‍රීතිය නැහැ, සමාදානය නැහැ, ඉවසිලිවන්තකම නැහැ, දබරකම උඩඟුකම තමයි මුල් වෙලා තියෙන්නේ. ඒ නිසා කියනවා ඔබ මා තුලයි පැවතෙන්න ඕනේ. ආමෙන්. කවුරු තුලද? මා තුල. මා තුල කියන්නේ යේසුස් වහන්සේ තුල පවතින්න කියනවා. යේසුස් වහන්සේ තුල පවතින කෙනා සැබෑ වූ මිදියලේ අත්තක් මෙන් ඵල දරනවා. ආමෙන්. මා තුල පැවතියල්ලා මමත් නුඹලා තුල පවතින්නේ මේ. මේක බලන්න හරි ලස්සනට මේක සුදු බයිබල් තුලින් පැහැදිලි කරනවා. මා තුල පවතින්න මමත් ඔයාලා තුල පවතිනවා. කොහොමද? මේක ලොකු සම්බන්ධතාවයක්. මේක ලොකු සම්බන්ධතාවයක්. එහෙනම් මම තවත් කෙනෙක් තුල ඉන්නකොට එයත් මන් තුල ඉන්නකොට ඒක ශක්තිමත් බැඳීමක්. ඒක ශක්තිමත් බැඳීමක්. හරියට විවාහ ජීවිතයක් වගේ. එයා මං වෙනුවෙන් ඉන්නවා, මම එයා වෙනුවෙන් ඉන්නවා. මං වෙනුවෙන් එයා මාව නියෝජනය කරනවා, මං එයා වෙනුවෙන් මන් නියෝජනය කරනවා. මේක ගැඹුරු සම්බන්ධතාවයක්. මේක ගැඹුරු සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවට ආපු කෙනා විතරයි මනුෂ්‍ය තුලින් ක්‍රිස්තුස් වහන්සේව දකින්නේ. ආමේන්. මනුෂ්‍ය කියන්ටෝනා ඔබ තුලින් මම ක්‍රිස්තුස් වහන්සේ දකිනවා. ඔබ තුලින් අමුතු පුද්ගලයෙක් දකිනවා. ඔබ හරි යහපත් කෙනෙක්. ඔහු තුල තියෙන ඵල ප්‍රකාශ කරන්නේ ඒ ඵලයේ රස බින්දලා විතරයි. ආමේන්. ඔහු තුල තියෙන ඵල ප්‍රකාශ කරන්නේ මට මගේ ඵල ගැන කියන්න බෑ. මගේ ඵල ප්‍රකාශ කරන්න ඕනේ මාව භුක්ති විඳපු, මාව දැකපු, මාව ෆලෝ කරපු, මාව අධ්‍යයනය කරපු මිනිස්සු කියනවා කවුද මං කියලා. ඒවා තමයි ඵල. ඔබට පැහැදිලිද? එහෙනම් කියනවා ඵලද සමාන්නේ මා තුල පැවතියල්ලා මමත් නුඹලා තුල පවතින්නෙමි. අත් මිදිවලෙහි නොපවතී නම් අත් මිදිවලෙහි නොපවතී නම් අත් මිදිවලේ පවතින්න බැරි නම් පැවතෙන්නේ නැත්නම් කියනවා ඵල දරන්ට බැරුවක් මෙන් නුඹලා මා තුලෙහි නොපවතිනු නම් ඵල දරන්ට නුඹලාට බැරිය. ක්‍රිස්තුස් වහන්සේ තුල පැවතෙන්නට පමණයි පුළුවන් ඵල දරන්න පුළුවන්. ඉතින් ඔබට මම කිව්වේ ඒකයි. ඒ ඵල අන් අය දකින්නේ නැත්නම් අහවල් පුද්ගලයා මේ වගේ කියලා මිනිස්සුන්ගෙන් කටින් කියනවා නම් අපි කොච්චර ලොකු මූණ දාගෙන ඉස්සරහට ගියත්, අපි කොච්චර හාස්කම් කළත්, කොච්චර මිනිස්සු සුව කළත්, ආශ්චර්ය දේවල් කළත්, මොනතරම් දේවල් කරත් ඔහු උන්වහන්සේ තුල පැවිදිච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තුල පැවිදිච්ච කෙනෙක් නෙමෙයි. සැබෑ වූ මිදිවලට සම්බන්ධ නොවුණු, ව්‍යාජ වූ මිදිවලට සම්බන්ධ වුණු කෙනෙක් වෙනවා. ඒ නිසා උන්වහන්සේ තුල අපි පවතින්න ඕන. එතකොට උන්වහන්සේ අපි තුල පවතිනවා. හැබැයි අත්තේ ඒ මිදිවැල පවතිනවා නම් ඒ අත්තේ පෝෂණය තුලින් තමයි ඒ ඵල දරන්නට, තනියම ඵල දරන්නට බෑ. ඵල දරන්නේ නම් අත්ත තුලින්. ඒකයි මම ඔබට කිව්වේ මිදිවැල මමය. මිදිවැල මමය. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ මේ මිදිවැල ගැන කතා කරනකොට මේක තනියම ඵල දරන්න බෑ කියලා කියනවා. මේ ඵල දරන ස්වභාවය ගැන දෙවන පදයේ තුන් වතාවක් කතා කරනවා ඵල දැරීම ගැන. දෙවන පදයේ තුන් වතාවක් කියන්නේ ඵල දැරීම ගැන බලන්න. උන්වහන්සේ මේ ක්‍රිස්තියානි දරුවන්ගෙන් කොතරම් ඵල බලාපොරොත්තු වෙනවද? දෙවෙනි පදයේ ඔබ කියවලා බලන්න. ඵල දරන පිණිස වඩා ඵල දරන පිණිස ඵල ගැන තුන් වතාවක් කතා කරනවා දෙවෙනි පදේ විතරක්. උන්වහන්සේ ඔබගෙන් මගෙන් මේ යහපත් ඵල කොතරම් බලාපොරොත්තු වෙනවද මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. අම්මේ තාත්තේ අපි දකිනවා ගලාත පදේ ගලාතේ 5 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 19 සිට 21 දක්වා අපි දකිනවා කියවන්න එපා. 19 සිට 21 දක්වා කියනවා මාංශයේ ස්වභාවය, මාංශයේ ඵල. ගලාත පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 සිට 23 දක්වා කියනවා ආත්ම නහසික ඵල. ඔබ බලන්න යම් පුද්ගලෙක් තුළ
ඒ ඵල තියනවද? යම් පුද්ගලයෙක් තුල ඒ ඵල නැද්ද? ඔබ ඒ කොයි මිදිවැලටද සම්බන්ධ කියලා ඔබම තීරණය කරන්න. උන්වහන්සේ තුල උන්වහන්සේගේ දරුවන්ට සාක්ෂි වුණා. ආමේන්. උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ තුල සාක්ෂි නැත්තම් අපි මොන දේ කරත් අසාර්ථකයි. අන්ධයන්ට පෙනීම දුන්නා. රෝගීන්ව සුව කරත්, ආශ්චර්ය දේවල් කරත්, මේ ලෝකේ මිනිස්යාට නැති මිනිස්යාට බොහෝ දේවල් දුන්නත්, පසු දුන්නත්. හැබැයි ඔවුන් තුල ඵල නැත්තම් ඔවුන් තුල වැඩක් නැහැ. ඒක ඵල තියෙන්න ඕන උන්වහන්සේ තුල. ඒ නිසා කියනවා දෙවෙනි පදේ කියනවා ඵලදරන්ට වඩා ඵලදරන්ට කියලා. අපි දකින්න හතරවෙනි පදේ ගියාම කියනවා ඵලදරන්ට කියලා දේවතාවක් කතා කරනවා ඵලදරන්ට කියලා. හැබැයි අපි 5 වෙනි 8 වෙනි 16 වෙනි පදවලට යද්දි කියනවා වඩා ඵලදරන්ට බොහෝ ඵලදරන්ට කියලා කියනවා. මගේ සිරිවන්ත අම්මේ තාත්තේ මේ පද තුල කතා කරන මොනවා ගැනද? සුද්ධාත්මනාසික ඵල. ඔබ තුල තියෙන මොනවද? ඔබ මිනිස්යාට දෙන්නේ මොනවද? මිනිස්යා අරන් යන්නේ මොනවද? එන මිනිස්යන්ට ලබා ගන්න දෙයක් නැත්තම් ඒ ප්‍රේමය නැමැති ඵලය මිනිස්සෙක් තුල නැත්තම් ඒක නිකන් හිස්කමක් විතරයි. ඒ නිසා උන්වහන්සේ තුල ඵල දැරීම ඕන. ඵල දරන්න නැත්තම් ඒක කපල ස්වාමීන් වහන්සේ ඉවත් කරනවා. අපි දකිනවා 15 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට එනකොට කියනවා යමෙක් මා තුල නොපවතී නම් මම නැවතත් කියනවා මේක ආනතුරු ඇඟීමක්. යමෙක් මා තුල නොපවතී නම් සබාව නැමැති ශාරීරියට බැඳලා හෝ සබාවේ ඉන්න ඉහළ සිට පහළට හෝ දෙවියන් වහන්සේ අභිමුඛයේ නැති සෙන ගැන කතා කරන්නේ. යමෙක් මා තුල නොපවතී නම් ඔහු අත්තක් මෙන් පිටත දානු ලැබේ. මේ කතා කරන විනිශ්චය ගැන. විනිශ්චය ගැන කතා කරන්නේ අත්තක් මෙන් පිටත දානු ලැබේ. ලැබ වියලියයි. අත්තක් මෙන් පිටත ලැබ පිටත දමලා වියලෙන් දෙනවා. ඇයි? නොනිවෙන ගින්නට මේ අත්ත දාන්න සූදානම් කරනවා. මේ අත්ත විවිධ අතු වලට සම්බන්ධ වෙලා ඉන්න තියෙන්න පුළුවනේ. නමුත් මොහොතක් එනවා ඒ ඔක්කොම වැරදි දේවල් වලින් නිවැරදි දේවල් වලින් වෙන් කරන කාලයක් එනවා. යහපත අයහපත වෙන් කරන කාලයක් එනවා. එහෙනම් කියනවා ඒක පිටතට දමනු ලැබේ වියලෙයි. ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ. ඒවා දාලා යන්නේ මගේ සිනේවන්ත අම්මේ තාත්තේ මේ පොළවේ මොන දේ කරත් කරන සේවය තුලින් මිනිස්සෙක් දිනා ගන්න බැරි නම් කරන සේවය තුලින් මිනිස්සෙක් ගොඩනගා ගන්න බැරි නම් කරන සේවය තුලින් මිනිස්සෙක්ම ශක්තිමත් කරලා උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ අභිමුඛයට ගෙන යන්න බැරි නම් ඒ සේවය මොන හාස්කම් වුණත් ඒක පළක් නැහැ. මොන හාස්කම් කළත් ඒක පළක් නැහැ. පළක් තියෙන්නේ හැම කෙනෙක්ම ප්‍රේමයෙන් සාදලා ගොඩනගලා උන්වහන්සේගේ අභිමුඛයේදී අපිට තියෙනවා ගණන් දීමක්. උන්වහන්සේගේ විනිශ්චයේදී තියෙනවා අපිට ගණන් දීමක්. ඒ ගණන් දීමේදී මං කියන්න ඕන මගේ ඩියුටිය මං සම්පූර්ණ මේ පොළවේ කෙරුවයි කියලා. එහෙම නැත්නම් මේ පොළවේ මොන දේ කරත් ඒක උන්වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේට ඕනේ මේ පොළවේ දවස්පතා නිරේට යන මිනිස්යන්ව හරි වචනේ සත්‍යතාවය වචනේ කියලා දීලා ගොඩනගලා උන්වහන්සේගේ විනිශ්චයේදී ඔහු ඒ සෙනගත් ගැලීම ලබන පිණිසයි ස්වර්ගයට සුදුසුකම් ලබන පිණිසයි මේක කරන්න පොහොසත් නැත්තම් විවිධ කාරණා අරමුණු කරගෙන අපි සේවය කරනවා නම් හැබැයි උන්වහන්සේගේ අරමුණ ඒක නෙමෙයි. මේ මිදිවැලේ අපි අත්ත් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ අරමුණ වෙන්න ඕනේ එකක්. මිදිවැලේ අත්ත් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ අරමුණ වෙන්න ඕනේ එකක්. ඒක මොකද්ද? මේ පොළොවේ ඉන්න හැම කෙනෙක්ම ස්වර්ගයේ ඉන්න ඕන. ආමේන්. නිරේ වැහෙන්න ඕන ස්වර්ගෙ පිරෙන්න ඕන. ආමේන්. ඒක තමයි එකම අරමුණ වෙන්න ඕන. එහෙනම් ඒකට ඕන සෙනගව ගොඩනගන්න මුරුදුකමින්. සෙනගව මුරුදුකමින් ගොඩනගන්න. සෙනගව මුරුදුකමින් ගොඩනගනකොට මොකද වෙන්නේ? ඒ සෙනග තව දෙවියන් වහන්සේ ලං වෙනවා. තව ලං වෙනවා. තව ලං වෙනවා. ඒ ප්‍රේමෙන් ලං වෙනවා. අපි ගොඩ නොනගා අපි සෙනගට තලන්න ගත්තොත් අපි ගහන්න ගත්තොත් එලවන්න ගත්තොත් ඒ සෙනග දෙවියන් වහන්සේට දෙන ගෞරවයක් නැති කරගෙන මේ මිනිසයන්ගේ ආත්ම විනාශ වෙනවා. ඒකට කියනවා ගණන් දීම. සැබෑවු මිදිවැලේ අත්ත කවදාවත් වැරදි මාර්ගයේ සෙනගව ගෙන යන්නේ නැහැ. නිවැරදි මාර්ගයේ යන්නේ. ඇයි? උන්ට ඉලක්කයක් තියෙනවා මේ සෙනග අරගෙන යන්න යම් ස්ථානයකට. උන්ට තියෙනවා අරමුණක් තියෙනවා මේ පොළොවේදී. මාව ස්වාමීන් වහන්සේ පත් කළේ ඇයි? මම ස්වාමීන් වහන්සේ හොයාගෙන ආවේ ඇයි?
අපි හැම කෙනෙකුට තියෙනවා ඒක අරමුණක්. ඒ අරමුණට යන්න තමයි උන්වහන්සේ කියන්නේ මා තුල පවතින්න කියලා. අත් මිදිවැලේ පවතින්න කියලා. මේකට ගොවියා පෝෂණය කරනකොට මිදිවැල හරහා මේකට අත්තට පෝෂණ ලැබෙනකොට මේ ඵල තමයි මිනිස්සු දකින්නේ. ඒ මිනිස්යන්ගේ තියෙන යහපත්කම ප්‍රේමය. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ කියනවා මේවා දාලා යනවා කියලා. ඒ වගේම 9 10 11 පදවල කියනවා පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමි. මෙන්න පළවෙනි ඵලය ප්‍රේමය. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමෙහි පැවතියලා. කාටද මේ කියන්නේ? මාගේ ප්‍රේමයේ පැවතියලා කියලා කියන්නේ මේ විශ්ව සභාවට. විශ්ව සභාවට කියන්නේ මාගේ ප්‍රේමයේ පැවතිලා. එතකොට පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට ප්‍රේම කරනකොට පුත්‍රයන් වහන්සේ පියාණන් වහන්සේට ප්‍රේම කරනකොට ඒ තුලින් ගලාගෙන එන්න ඕනේ මොකද්ද? මොකද ගලාගෙන එන්න ඕනේ? ගලාගෙන එන්න ඕනේ ප්‍රේමය. ප්‍රේමයේ ඵලය ගලාගෙන එන්න ඕන. දැන් ගොවියා පෝෂණය කරනවා මිදිවලට. මොකද්ද පෝෂණය කරන්නේ? ප්‍රේමේ නැමැති පොහොර මේකට ගහනවා. ප්‍රේමේ නැමැති පොහොර මේකට දානකොට ඒ මිදිවලේ කඳ දිගේ මොනවද යන්නේ? ප්‍රේමේ යන්නේ. එතකොට අත්තර මොනවද යන්නේ? ප්‍රේමේ නැමැති පෝෂණය. එන ඵල මොකද්ද? ප්‍රේමේ ඵලෙ එන්නේ. මේ ප්‍රේමේ ඵලෙ කොච්චර රහද? මේක තීත්තද? ප්‍රේමේ ඵලෙ තීත්තද? යහපත් මිදිගෙඩියක් රසවත් මිදිගෙඩියක් තීත්තද නැහැ. ඒ රසවත් මිදිගෙඩියක් අපි කනකොට ඒ අපිට දැනෙන ප්‍රීතිය වගේ අපේ ශරීරයට දැනෙනා වූ මේ පංචේන්ද්‍රයට දැනෙනා වූ ප්‍රීතිය වගේ රසය වගේ අපේ දිවට දැනෙනා වූ රසය වගේ මේ ප්‍රේමය හැම කෙනෙක් තුලින්ම තවත් කෙනෙකුට ගලාගෙන යනවා. උන්වහන්සේගේ වචනේ ඊතරම් අලංකාරයි. උන්වහන්සේගේ වචනේ කතා කරන්නේ වර්තමානයේ ඔබටයි මටයි. මේකට උස් මිටි ભેද නැහැ. උස් පහත් ભેද නැහැ. උන්වහන්සේ හැම කෙනාටම පොදු කතා කරනවා. ඇයි? දවසක විනිශ්චය ආසන ඉදිරියට මේ හැම කෙනෙක්ම යන්න ඕන. දවසක විනිශ්චය ආසන ඉදිරියට මේ හැම කෙනෙක්ම යන්න ඕන. ඒ ගියාම අපිට තියෙනවා උන්වහන්සේ ඉදිරියේ අපි මේ පොළවේ කරපු දේවල් ගැන උත්තර දෙන්න විනිශ්චයක් තියෙනවා. ඒ නිසා කියනවා පියාණන් වහන්සේ මට ප්‍රේම කළාත් නෙන් මමත් නුඹලාට ප්‍රේම කළමි. මාගේ ප්‍රේමෙහි පැවතියල්ලා මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමෙහි යම්සේ පවතිම්ද උන්වහන්සේගේ අනට උන්වහන්සේගේ ආඥාවට මම ඒක ආරක්ෂා කරලා මම යම් විදියකට මේ පොළවේ හැසිරුණාද යේසුස් වහන්සේ කොයි ආකාරයෙන් මේ පොළවේ හිටියේ ලොම් කපන්නන් ඉදිරියේ බැටළුවේ නිශ්ශබ්දව ඉන්නවා වගේ උන්වහන්සේ ඊතරම් ප්‍රේමයෙන් සියල්ල දරාගෙන මේ පොළොවේ හිටියා. උන්වහන්සේ පහර පිට මනුස්සයන්ට පහර ගෑවේ නැහැ. උන්වහන්සේට ගහනකොට, තරනකොට මම ස්වර්ගයේ ඉඳලා ආපු දෙවියන් වහන්සේ. ඇයි උඹලා මට ගහන්නේ? කියලා උන්වහන්සේට එවෙලේ ආසින් ගිනිවස්සලා මිනිස්සු ඕල් තරම් විනාශ කරන්න පුළුවන්කමක් තිබුණා. ඇයි උන්වහන්සේ එහෙම නොකළේ? ඇයි උන්වහන්සේ පූජා වුණේ? ඔබගේත් මගේත් පාපය. ඒක ගලවා ගන්නට උන්වහන්සේ පූජාවක් වෙන්න ඕන නිසායි. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමය කොතරම්ද? උන්වහන්සේ කොච්චර ප්‍රේම කරනවද අපිට? උන්වහන්සේ මෙච්චර අපිට ආදරය කරනවද? උන්වහන්සේ මේ ශුද්ධ සභාව වෙනුවෙන් උන්වහන්සේට පස්සේ මේ ගීතිකාදී කිව්වා ඒ ලේ ගලන්න සලස්සලා කටුවටුන් දාලා කටු කසපාර ලබලා එච්චර දුක් විඳින උන්වහන්සේගේ මේ ශුද්ධ සභාව නැමැති මනාලිය ගොඩනගන්නටයි. ශුද්ධ සභාව ගොඩනගන්නටයි. එහෙනම් මේ ශුද්ධ සභාව ඒ ප්‍රේමයෙන් පිරලා තියෙන්න ඕන. ඒ ප්‍රේමයෙන් පිරලා තියෙන්න ඕන. මේක උන්වහන්සේ කියන එසේම නුඹලා මාගේ ආඥා ආරක්ෂා කරමුනම් මාගේ ප්‍රේමයේ පවතින්නේ. මාගේ ප්‍රීතිය නුඹලා තුලේ පවසන පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන පිණිසද මේ දේවල් නුඹලාට කියවෙමි. දැන් ප්‍රේමයේ ස්වභාවය තියෙනවා නම් හැමතැනම තියෙන ප්‍රීතිය එක්කෙනෙක් මෙහෙම ඉන්නේ හැම කෙනෙක්ම ප්‍රීතියන සභාවට එන්නේ ඇයි? උන්වහන්සේ අභිමුඛය ඇවිල්ලා ගීතිකා කියලා ප්‍රශංසා කරලා පළමු ගීතිකාවෙන් පසු දැවිලා උන්වහන්සේ නමස්කාර කරලා සභාව තුළට ඇවිල්ලා ප්‍රීති වෙලා එයා ප්‍රීතිය අරගෙන යන්නේ නැත්නම් එයා දුකින් යනවා නම් එයාගේ ජීවිතේ ඇතිවෙන තත්ත්වය මොකද්ද? එයාට මොනවද සභාවෙන් අරන් යන්න තියෙන්නේ? සභාවෙන් මේ ප්‍රීතිය ප්‍රේමය මේ දෙක ගලාගෙන ඉන්නේ නැත්නම්
ඒක සැබෑ වූ මිදිවැලට සම්බන්ධ වෙච්ච අත්තක් නෙමෙයි. ඒක යම් දවසක පිටතට දාන්න වෙනවා. ඒ නිසා අපි සේවය කරන, අපි මෙහෙ කරන දෙවියන් වහන්සේ ඉදිරියේ හැම කෙනෙක්ම අපි ප්‍රේමයෙන් බැලඳ ගන්න ඕන. ඔවුන් හදන්න ඕන, ඔවුන් ගොඩ නගන්න ඕන. ඔවුන් සතියක් මුළුල්ලේම විවිධ කාරණාවල හිරලා එනකොට, සභාමාදර එනකොට මෙතනින් පිටව යන්න ඕනේ. ඒ ආකාරයෙන් නෙමෙයි. ඔය යන්න ඕනේ කොහොමද? ප්‍රේමයෙන්, ප්‍රීතියෙන් පිටට යන්න ඕන. ඒක තමයි උන්වහන්සේගේ සේවය. ඒ නිසා කියනවා මාගේ ප්‍රේමයේ පවතින නුඹලා ප්‍රීතිය නුඹලා තුලෙහි පවතින පිණිසද, නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන පිණිසද මේ දේවල් නුඹලාට කිවෙමි. ඇයි එහෙනම් කියන්නේ හැම කෙනෙක් තුලම ඵල තියෙනවා නම්, හැම කෙනෙක් තුලම ඵල පවතිනවා නම් මගේ සහෝදරයා සහෝදරිය කිසි කෙනෙක් තුල තිත්තකමක් නැහැ. දුකක් නැහැ. කනස්සල්ලක් නැහැ. එතන තියෙන්නේ ප්‍රීතිය විතරයි. ප්‍රේමය විතරයි. ආමේන්. ආමේන්. එහෙනම් උන්වහන්සේ කියනවා දැන් සමහර අය සභාව කාගේද? මගේ. කාගේද? සභාව මගේ. සභාව මගේ නෙමෙයි. සභාව කාගේද? දෙවියන් වහන්සේගේ. මිදිවැලේ අත්තක් පමණයි සභාව කියන්නේ. එක අත්තක් පමණයි සභාව කියන්නේ. මේ විශාල ලෝකේ පුරාම තියෙනා වූ හැම සභාවක්ම මේ මිදිවැලේ අත්තක් පමණයි. ඒතකොට අත්තට පුළුවන් ද පාරට්ටු කරන්න? මුල ගැන කාරට්ටු කරන්න පුළුවන්ද? මමයි මුල, මමයි වැල කියලා. බෑ. එහෙනම් මේක පාරට්ටු කරන්න කිසිම අයිතියක් නැහැ. පාරට්ටු කාටද අයිති? දෙවියන් වහන්සේට විතරයි. දෙවියන් වහන්සේට ගෞරව නොදෙන තැන උන්වහන්සේ කපලා දානවා. උන්වහන්සේ පවතින්න දෙන්නේ නැහැ. මගේ සිනේවන්ත අම්මේ තාත්තේ දුවදරුවනි, සභාව උන්වහන්සේට අයිති නම් අපි කවුද උන්වහන්සේගේ? මෙහෙකාරයෝ, වැඩකාරයෝ, සේවකයෝ, දාසයෝ. දාසයෙක් කියන්නේ වැඩකාරයෙක්. ක්‍රිස්තුස් වහන්සේ ඒ ආදර්ශය අපට පෙන්වුවා. ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ගේ පාද පෙන්නලා, පාද හොදලා පෙන්වුවා. උන්වහන්සේගේ යටහත් පහත්කම ඒක තුල තියෙන විශාල ගැඹුරු කාරණාවක් තියෙනවා. උන්වහන්සේ කුරුසපත් වීම තුල උන්වහන්සේ සියල්ල දරාගත්තේ ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් නම් අපිට තවත් කාට හරි දොස් කියන්න පුළුවන්ද? බනින්න පුළුවන්ද? මිනිස්සෙක් හදන්න පුළුවන් මේ දී වචනේ පමණයි. ආමේන්. මිනිස්සෙක් හදන්න වෙන මාර්ගයක් නෑ. උන්වහන්සේ දුන්නේ මිනිස්සෙක් නිර්මාණය කරන්න, ගොඩනගන්න, යහපත් මාර්ගයෙන් යන්න දේ වචනේ දුන්නයි. ඒක නිසා තමයි කියේ සහෝදරිය උන්වහන්සේගේ වචනේ ජීවමානයි, දෙමුහත් කඩුවක් වගේ. දෙමුහත් කඩුවක් වගේ මේකේ වචනෙන් තමයි මිනිස්යන්ගෙන් අපේතර දේවල් කැපිලා ඉවත් වෙන්නේ. මිනිස්සු ගොඩ නැගෙනවා. නමුත් මිනිස්සුන්ට කටේ මුඛෙන් බැනලා කතා කරලා මිනිස්යන්ව හදන ක්‍රමයක් දේ වචන තුල නැහැ. අපි උපදෙස් දෙන්න ඕන පොදුවේ. කතා කරන්න ඕන. නමුත් මිනිස්සුගේ ප්‍රශ්නයක් අපි කතා කරන්නේ යම් තැනක අපි මේ පුද්ගලයන් සමග පමණයි. අපිට බෑ සභා මාධ්‍යයේ විවෘතව මිනිස්සුන්ට දොස් කියන්න. විවෘත විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා සභාව ක්‍රිස්තුස් වහන්සේට අයිති. ඒ නිසා මම සභාවේ අයිතිකරුවත්, මම ජීවජී මිනිස්ත්‍රියේ අයිතිකාරයවත්, බාරකරුවත් නෙමෙයි. මම මෙහෙකරුවෙක් විතරයි. ආමෙන්. ඒ නිසා සභාව අයිති උන්වහන්සේටයි. කියවන 16 වෙනි පදේ 5 වෙනි පරිච්ඡේදයේ නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙනෙක්. ආමේන්. මොකද්ද? නුඹලා මා තෝරා ගත්තා නොව අපි දෙවියන් වහන්සේව, යේසුස් වහන්සේව අපි තෝරගත්තේ නැහැ. අපි තෝරගන්න අපි ළඟ මොනවද තුන සුසුකම්? මගේ දේපල විකුණලා, මගේ රත්තරන් විකුණලා, වාහන ඉඩකඩ විකුණලා නෑ. මම උන්වහන්සේ තෝරගත්තේ නෑ. මට උන්වහන්සේ කරපු ලේවල මිලේ, මට මේ මිදීමේ මිලේ ගෙවන්න තරම්වත් මට මුළු ලෝකෙම වස්තු තුනක් එක බෑ. ඒ නිසා උන්වහන්සේ අපිව තෝරගත්තේ මම නෙමෙයි, උන්වහන්සේ මාව තෝරගත්තේ. එහෙනම් උන්වහන්සේ මාව තෝරගත්තා නම් මට මං ගැන පාරට්ටුවක් නෑ. ඒ නිසා කියනවා නුඹලා මාව තෝරගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. මමයි නුඹලව තෝරාගෙන පත් කළේ. මමයි නුඹලව තෝරාගෙන පත් කළේ. ඒ නිසා මේ තෝරාගෙන කායිද? අයි කාටද අයිති? දෙවියන් වහන්සේටයි. පත් කිරීම අයිති දෙවියන් වහන්සේටයි. මට නෙමෙයි. එහෙනම් මට පුළුවන් ද පාරට්ටු කරන්න මං යන බෑ. ඉදිරිපදේ කියන්නේ එසේ කලේ නුඹලා ගොස් පළදරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත්
මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්. ආමේන්. මේකේ යේසුස් වහන්සේගේ හරි ලස්සනට මේ ඊශ්‍රායල් සෙනග අතර ඉන්න මිනිසයන් අතරේ උන්වහන්සේ අලංකාර ලෙස මේක කියනවා. මොකද්ද කියන්නේ? නුඹලා මා තෝරාගත් අනුව මම නුඹලා තෝරාපත් කරගත්තෙමි. ඇයි මම පත් කරගත්තේ? එසේ කළේ ඇයි? නුඹලා ගොස් ඵල ධර්ම පිණිසත්. ඵල ආත්මික ඵල. මේ ඵල ගැන යම කියනවට නෙමෙයි. වචනේ දෙවනවා. ඵල ධර්ම පිණිස. අපි ගිහලා ඵල දරනවා. අපි තුල ඵල දෙන්න ඕන. ඒ අපි ගලාති පොතේ මම කියව පස්වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ ඉන්න පහළ තියෙන ඵල බලන්න මොනවද කියලා. ඒ ඵල අපි තුල පවතින පිණිසත් ඵල ධර්ම පිණිසත් ඒ ඵල පවතින පිණිසත්. අද ඵල දරලා හෙට ඵල නැති යන්න නෙමෙයි. අද ඵල දරලා සතියකින් ඵල නැති යන්න නෙමෙයි. අද ඵල දරලා අවුරුද්දකින් ඵල දරන්න නෙමෙයි. මේ ඊශ්‍රායල් ඉතිහාසයේ ඊශ්‍රායල්වරු මේ පලස්තීනය ප්‍රදේශයේ අවුරුද්දකට වතාවක් මේ මිදිවැලවල් කප්පාදු කරනවා. අවුරුද්දකට වතාවක් හැම මිදිවැලක්ම කප්පාදු කරනවා. ඇයි කප්පාදු කරන්නේ? ඵල දරන්න අලුතෙන් අතු එන්න. ඒ කියන්නේ උන්වහන්සේට ඕන ඵල පවතින්න. ඵල දරන්න පිණිස නුඹලා පවතන පිණිසත් තමයි නේ. එසේ කලේ නුඹලා ගොස් ඵල දරන්න පිණිස අපි කොහෙද යන්නේ? කොතනද කරන්නේ? මොනවද කරන්නේ? අපි සියලු ස්ථානවලදී අපි ඵල දරන්න ඕන. ඒ ඵල පවතින්න ඕන. ඒ ඵල දකින්න ඕන මිනිස්සු. ඒ ඵල පේන්නේ නැත්නම් අතු විතරක් පේනවා නම් කොළ විතරක් පේනවා නම් ඒක මිදි වෙලක් වුණාට ඒකෙන් වැඩක් නැහැ. මේ ඵල තියෙන්න ඕන. මේ ඵල වලින් පිරලා තියෙන්න ඕන. සමාජයෙන් ලැබෙනා විරුද්ධවාදිකම්, සිත් රිදවීම, බොහෝ කාරණා අපේ ජීවිතේ ප්‍රීතිය නැති කරලා දානවා. ප්‍රේමය නැති කරලා දානවා. විවිධ මනුෂ්‍යයන් නිසා අපේ හිත් කැඩිලා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් බොහෝ මිනිස්සු ඈත් වෙනවා. හැබැයි ඒලා එහෙම කරාට කවුරු මොනා කළත් අපිට තියෙනවා උන්වහන්සේ දුන්නු ඒ උන්වහන්සේ කළා වූ ඒ පූජාව නිසා අපි උන්වහන්සේට ප්‍රේම කරලා උන්වහන්සේගේ සබාව නැමැති ශාරීරිය තුල ගමන් කරන්නට මිදිවැලට සම්බන්ධ වෙලා අත් ගමන් කරන්නට මිදිවැලේ පවතින තාක් පමණයි මේ දේ අපට අත්දකින්න පුළුවන් ඉන්නේ අත්විඳින්න පුළුවන් ඉන්නේ. ඒ නිසා ස්වර්ග රාජ්‍යෙට ගෙන යන්නේ මේ සම්බන්ධතාවය විතරයි. ස්වර්ග රාජ්‍යයන්නේ ගෙන යන්නේ මේ සම්බන්ධතාවය විතරයි. මොකද්ද සම්බන්ධතාවය? මිදිවැල සැබෑ මිදිවැල මමය, මගේ පියා ගෝයාවය මා තුල පැවතියල්ලා. මමත් නුඹලා තුල පවතින්නේ. අපි පස්වෙනි පරිච්ඡේදය අපි කිව්වා මිදිවැලමය නුඹලා අතුය යමෙක් මා තුලේ පවතින නේද මම ඔහු තුල පවතිනද? යමෙක් මා තුල පවතිනවද මම ඔහු තුල පවතිනද? ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මේ ඵල නැවතත් මම කියනවා මේක හරිම රසවත්. අපි නැගී සිටිමු උන්වහන්සේගේ අභිමුඛයේ. අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමිනී මගේ ජීවිතේ මට බොහෝසේ ඵල දරන්න ඕන. මගේ ජීවිතේ බොහෝසේ ඵල දරන්න ඕන. මේ ඵල මගේ ජීවිතේ නැත්තම් ස්වාමිනී මට මේ උදේ ආශිර්වාද කළ මැනව. මට ආශිර්වාද කළ මැනව. මට වැරදි මාර්ගයට යන්න ඉඩ නොදුන මැනව. ස්වාමිනී මම වහන්සේ ඉදිරියේ සූදානම්. මම මේ මොහොතේ පියවරක් ගන්නවා ස්වාමිනී. මගේ ජීවිතයේ ඔබ වහන්සේව අත්දකින්න පිණිස ඒ මිදියට සම්බන්ධ වෙලා මේ අත්තට සම්බන්ධ වෙලා මේ අත්ත බොහෝ ඵල දරන්නට කාලකට අකලකට ඵල දරමින් මිනිස්යන්ට මේ ඵල තුලින් මා තුල මං කවුද කියලා තේරුම් ගන්නට ස්වාමිනී මම ප්‍රකාශ වෙනවා කියලා අපි උන්වහන්සේගේ අභිමුඛය අපි උන්වහන්සේට ආඥා කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අද දවසේත් අපි ස්වාමීන් වහන්සේ තුල මේ දේ මේ අවසන් කරන ප්‍රථමයෙන් අපි සාක්ෂි දරන්නට යනවා. අපේ සාක්ෂි දිනනවා අපිට පුළුවන් උන්වහන්සේගේ සූතිය නාමයේ ගෞරව මහිමපත් කර විස සාක්ෂි දරන්නට. එසේත් නොමැති නම් අපිට පුළුවන් පඬුරට ආඥා කරන පඬුලින් පසු අපි දේ මේ අවසන් කරන්න යනවා. ආමේන්.